හොඳයි කවුරුත් එක්ක සාදුකාරයක් දෙන්න. නැවත වරක් සාදුකාරයක්. නැවත වරක් නමස්කාරය කියන්න පන්සල शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वीरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वीरमणि सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वीरमणि सिक्खापदं समादियामि मुखावादा वीरमणि सिक्खापदं समादियामि स्वामीरय मज्जपमादत्थाना वीरमणि सिक्खापदं समादियामि समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सघ्घे मुखेदं धम्मस्सेवेन कालो अयं बद्धंता धम्मस्सेवेन कालो अयं बद्धंता धम्मस्सेवेन कालो अयं बद्धंता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धास्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धास्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धास्से अपमिद्धं भिक्खवे मनुष्याणां आयो गमनीयो संकरायो कत्तभं कुशलं चरितभं ब्रह्मचर्यं नत्ति जातस्य अमरेणं
සද්ධර්මලාභී වාසනාවන්ත සත්පුරුෂ පින්වතුනි, අද මේ නිවසේ සිද්ධ කරන්නට සූදානම් වෙන්නේ කළගුණ දැක්වීමේ උදාරතර ධර්ම දානමේ පින්කමක්. විශේෂයෙන් මේ පින්කම සිද්ධ කරන්නට මූලික වුණේ මීට දින 7කට පෙර ජන්මාන්තරගත වෙච්ච අපගේ පිටිපන උපාන් පසුව විහාවිහි මෙහි මේ වටරැක ප්‍රදේශයේ අවුරුදු 32ක් යුග ජීවිය ගත කරමින් දරුවන් දෙපළක් මේ ලෝකෙට දායාද කරලා අවුරුදු 57ක් ආයු වින්දනය කරපු MD ලයනල් මහත්මයා සිහිපත් කරලා ඒ මහත්මයාගේ ස්වාමි දියණිය මහත්මිය දුවරු දෙපළ එවාගේම බෑනනුවන් දෙපළ එවාගේම අපගේ පින්වත් නවරත්න පින්වත් මහත්මයා ඇතුළු අලිකුත් ඥාතීන් සියලු දෙනාමත් ඒක රාශි වෙලා මේ පින්කම සිද්ධ කරන්නට සූදානම් වෙනවා. පින්වතුනි, බොහොම හොඳට අපි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරලා අපගේ ජීවිතයට මේ ධර්ම ඖෂධය ලබාගෙන අපි ධම්ම ප්‍රතිපatti තුල කටයුතු කරන් ඉරියව් පවත්වන්න ලැබුණු මේ සන සම්පත්තිය සහිත මනුස්ස ආත්මේ වටිනාකම අපි අවබෝධ කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේදීම මේ සංසාර ගමන කෙටි කර ගන්නවා කියන පවිත්‍ර පිරිසුදු චේතනාව අපි හැමදෙනාගේම ළඟ තිබෙන්න ඕන. ඒ නිසා බොහොම හොඳට මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරනවා කියන සිත බුදුහාමුදුරුවන්ගේ බුදු පිළිවෙත අනුගමනය කරන උපාසක උපාසිකාවන් හැටියට අපි මේ උත්සාහය සිද්ධ කරනවා කියන තැන තමන්ගේ සිත පිහිටුවාගෙන මේ දේශනාව හොඳට ශ්‍රවණය කරන්න. එහෙම ශ්‍රවණය කළොත් දේශනා කරන මටත් ඒකේ ආනිසංස මේ ලැබෙනවා. ශ්‍රවණය කරන ඔය ඇත්තන්ටත් ඒ තුලින් තමන්ගේ ධර්මඥානෙ වැඩි දියුණු කරගෙන නිවීම මත කරගන්නට තමා තුලින්ම තමාගේම සම්බුද්ධියෙන් ඒ මාවතොස්සේ ගමන් කරන්න පුළුවන්. හොඳයි පින්වතුනි, මම මාතෘකාවට ගත්තේ ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ගාථා පාඨයක්. අපමිදම් භික්ඛවේ මනුස්සානං ආයු. පින්වතුනි, අපේ මේ මනුස්ස ජීවිතේ ආයුෂ බොහොම ස්වල්පයි. මේ මනුස්ස ජීවිතේ ලැබුණු මේ ආයුෂ ප්‍රමාණය අපි භුක්ති විඳින්නට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බුදු පිළිවෙත අනුගමනය කරන්ට අපගේ ස්වම්බුද්ධියෙන් මේ මාවත එලිපෙහෙලි කරන්ට ඒ තුලින් අපේ සම්මත ලෝකේ කරන කියන සියලුම දේවල් ධර්මානුකූලව සිද්ධ කරන්ට
අපි තුලින්ම අපගේ භාග්‍ය මතුවෙන ආකාරයට අපි තුලින්ම ඒ විමුක්තිය සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒකට බුදුහාමුදුරුවෝ දේශනා කළා පින්වතුනි එක් මාවතක්. මොකක්ද මේ මාවත? ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් සම්මා දිට්ඨිය තුල සිත පිහිටුවා ගන්න ඕන. ඒ කියන්නේ යෝනිසෝ මානසිකාරය. එන චෛතසික ධර්මයන් අපි අඳුන ගන්න ඕන පින්වතුනි. ඒ චෛතසික ධර්මයන් කියන්නේ කුසල් පැත්තත් අකුසල් පැත්ත. බොහොමයක්ම අපෙන් සිදු වෙන්නේ අකුසල් මූලයන් පින්වතුනි. කුසලයට බොහොම යොමු වෙනවා අඩුයි පින්වතුනි අපි. මොකද අපි සංසාරේ පුරුදු වෙමින් පැවිදිලා ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ ආකාරයෙන්. මොකක් නිසාද ඒකට හේතුව? අපි නිට්ටයයි සුඛයි ආත්මයි කියන මිත්‍යාව කියන පැත්තට යොමු වුණා. මේ සියලුම දේවල් සදාකාලිකයි කියලා. මේවා සදාකාලිකද කියලා අපි පොඩ්ඩක් විමර්ශනය කරලා බලමු පින්වතුනි. මෙතන ඉන්නවා මේ හැම දෙයකම යථාර්ථය අවබෝධ කරගෙන ධර්මය පරිශීලනය කරමින් තමන්ගේ ජීවිතේ බොහොම යහපත් ලෙස ගත කරන පිරිස් බොහොමයක් ඉන්නවා. ඒ අයටත් ඒ වගේම ඊට පරිබාහිරව කටයුතු කරන පිරිසුත් ඉන්නවා. මොකද ඒකට හේතුව අපි සංසාරේ ඉපදෙමින් මැරෙමින් අරගෙන ආවේ කුසල් අකුසල් පමණයි. වෙන මොනවාක්වත් තරං ආවද? වෙන කිසිම දෙයක් අරන් ආවේ නැහැ. අපි එනකොට ආවේ තනියම. දැන් අපේ මේ ජන්මාන්තරගත වෙච්ච ලයනල් මහත්මයා තනියමනේ ආවේ. සම්මුතියට දෙමව්පියන්ට දාව බිහි වෙච්ච නිසා දෙමව්පියන් හැටියට බාරගත්තා. සම්මුතියට සහෝදරයන් දෙමව්පියන්ට දාව බිහි වෙච්ච නිසා සහෝදරයන් හැටියට බාරගත්තා. ඥාති අසල්වැසියන් ඒ සියලු දෙනාත් එක්කම සම්බන්ධකම් පැවැත්තුවා. සම්මුතියට තමන්ගේ ඒ බිලිඳු වයස පසු කරලා ලදරු වයස පසු කරලා ළමා වයස පසු කරලා තරුණ වයසේදී තමන්ට සුදුසු සහකාරියක් ආවා විවාහ කරගත්තා. මේක නේද මේ සම්මත ලෝකේ ස්වභාවය. ඒක තමයි සම්මත ලෝකේ ස්වභාවය. දැන් ඊළඟට මේ ලයනල් මහත්මයා අවුරුදු 57න් හදිසියේ අභාවප්‍රාප්ත වුණා. රෝගකාරකයන් මතුවුණා. මේක ලයනල් මහත්මයාට පමණක් නෑ දරුවනේ. මේක මම මුලින් සඳහන් කළා නේද මව් කුසේ බිලින්දෙක් බවට පත් වෙනවා කියලා. කලලයක් තමයි බිලිඳු බවට පත් වෙන්නේ. කලල රූපේ. ඒ කලලේ තමයි දින සති මාස ගණන් ගිහිල්ලා බිලින්දෙක් බවට පත් වෙන්නේ. මැරීම සිද්ධ වෙලා. උපත සමග අපි මරණය ගේනවා පින්වතුනි. මේ මා ඇතුළු මේ දේශනාව ශ්‍රවණය කරන ඔය ඇත්ත හැමදෙනාම මේක අවබෝධ කරගන්න ඕන. අපි කවුරුත් මේ උපතත් සමග මරණය රැගෙන ආවා.
එහෙනම් මේ තුලින් අපට පුළුවන් මරණානුස්සති භාවනාව වෙනෙහි කරන්න. ඊළඟට දැන් අපට පුළුවන්කම ලැබෙනවා පින්වතුනි මේ සංසාරේ ස්වභාවය දකින්න. බලන්න දැන් ලයනල් මහත්මයාට දාව බිහි වෙච්ච දුවරු දෙන්න සම්මුතිය සඳහන් කරන ආකාරයට ආවා විවාහ වුණා. ඒත් අර ලයනල් මහත්මයා වගේම නේද? කලලේ බිලිඳු බවට පත් වුණා. මව් කුසෙන් බිහි වුණා. නේද? ලදරු වයසට පත් වුණා. ළමා වයසට පත් වුණා. ඔන්න බලන්න. මෙන්න මේක අපි මෙනෙහි කරනවාද? නෑ නේද? අද ඉඳලා මෙනෙහි කරා. අද ඉඳලම මේ ප්‍රතිපත්ති තුල පිහිටවන්න පින්වතුනි. මේකෙන් ලැබෙන සැපය අපිට මේ බාහිරින් ලබා ගන්න බෑ පින්වතුනි. මේ බාහිරේ අපට ගෝචර වෙන සියලුම දේවල් తాවකාලිකයි. නමුත් මේ අවබෝධය තුල මේ ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වෙලා ලබන සැපය සදාකාලිකයි. ඒක තමයි අපට අපි නිවන් අවබෝධ කරගන්නකොට නොනැසී ඇවිල්ලා විනාශ නොවන ධනයක් අපට කල්යාණ මිත්‍රයා හැටියට ඒ නිවන් අවබෝධ කරගන්නකොට ආධාරයකට ඉන්නේ. මෙන්න මේක අපි හැම මොහොතකදීම හිතන්න ඕන පින්වතුනි. සම්මුතියට අපි කවුරුත් තනි තනියම ආවේ. එන ගමනේදී අපි රැගෙන ආවේ කුසල කුසල් පමණයි කියලා මෙනෙහි කරනවා. මනුස්ස වෙලාද අපි ඉපදුනේ? නෑ පින්වතුනි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ උන්වහන්සේගේ සම්බුද්ධියෙන් අවබෝධ කරගෙන තල 31ක් මේ තල 31ේම දේශනා කරන මාත් ශ්‍රවණය කරනව ඇත්තොත් ඉපදුණා. තාමත් සංසාරේ අර මුලින් සඳහන් කළ ආකාරයට නিত্য සුඛ ආත්ම කියන මිත්‍යාවට ගොදුරු වෙලා ලෝභ ද්වේෂ මෝහ ආදී රාග ආදී ක්ලේශයන් මතු කරමින් කැමැත්ත අකමැත්ත කියන මිත්‍යා මතය තුල ඉඳගෙන උපාදාන කියන්නේ ඇලීම, එහෙම නැත්නම් බැඳීම, ව්‍යාපාදය කියලා කියන්නේ ගැටීම, මේ දෙක සකස් කරමින් නැවත නැවතත් සංසාරේ අපි කූඩු හදමින් ආවතින්. මේ කූඩු හදමින් එන ගමන් වාරවල් බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුව කල්ප 100,000 ගණන් කියන්න බෑ මෙපමණයි මෙච්චරයි කියලා පිටු. එච්චරටම සසර බයයි පිටු. එච්චරටම සසර දිගයි. කෙලවර හොයන්නත් බෑ, මුල හොයන්නත් බෑ. බුදුහාමුදුර කෙලවර හොයන්න එපා කිව්වා. තිරිසන් අපායේ අපට පේන නොපෙනෙන සත්තු බොහොමයක් ඉන්නවා. මේ හැම තිරිසන් ආත්මිකම මේ දේශනා කරන මා ඇතුළු ඔය ඇත්තොත් ඉපදුනා. ඒ නිසා තමයි අපට හිතුව ගමම්ම තිරිසන් ගති ලක්ෂණේ එනව නේද? දැන් මේවා ඔක්කොම තමන්ට දකින්න පුළුවන් වෙන්නේ මම මුලින් සඳහන් කළ ආකාරයට යෝනිසෝ මානසිකාරයෙන් හිටියොත් පමණයි. සම්මාදිට්ඨියෙන් හිටියොත් පමණයි. එහෙමත් නැත්නම් අයෝනිසෝ මානසිකාරයෙන් හිටියොත් අපට මේවා දකින්න බෑ. අපට මේවා අවබෝධ වෙන්නේ අපි යන්නේ ඔය යන්නම් වාරි දුවන්නම් වාලි ගමනක්. දැන් බලන්න තමන්ගේ හිතට තට්ටු කරලා. මමත් එහෙමද මෙතෙක් කල ක්‍රියාත්මක වුණේ. එහෙනම් තමන් තමා තුළින්ම තමාගේ දුර්වලකම් දකින්න ඕන. අපිට වෙන කාගවත් දුර්වලකම් නෙමෙයි අවශ්‍ය. බුදුහාමුදුරු දේශනා කළේ ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. මේ බඹයක් පමණ මේ පංච කූඩුව දිහා තමන් බලන්න. තමාගේ ප්‍රඥාව තුළින් සම්මා දිට්ඨිය කියන්නේ ඒකයි. යෝනිසෝ මානසිකාරය. ඊළඟට බුදුහාමුදුරු දේශනා කරන බහිජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. බාහිරෙත් තමන්ගේ රූප ස්වභාවය වගේම
තමන් වගේම රූප කුඩු තියෙනවා. මේ තියෙනවා. තමන්ගේ දරුවා. දැන් මේ පියාණන් වහන්සේ මේ කවුරුත් ඒ කෙනාගේ කුසල අකුසල කර්ම වලට අනුව සංසාරේ ගినాපු ඒ ශක්ති ගුණ වලට සාපේක්ෂව තමයි ඒ කෙනාගේ ගති ලක්ෂණ පිහිටවන්නේ. මේක තමයි බුදුහාමුදුරන්ගේ දේශනාව. අපට මේ අපේ බඹයක් පමණ ලෝකෙ තුලින් මේක දකින්න පුළුවන් පින්වතුනි. ඒ වගේම තමයි තමන්ගේ බාහිරේ ඇසුරු මිසුරු කරන සහෝදරයන්ගෙන්, දරුවන්ගෙන්, ඥාතීන්ගෙන්, අසල්වැසින්ගෙන් තමට දකින්න පුළුවන් පින්වතුනි. අපට ගැළපෙන විදිහට මේ කිසි කෙනෙක් ඉන්නවද? නෑ, කිසි කෙනෙක් ඉන්නේ. තමන්ගේ දරුවවත් ඉන්නේ නෑ. මොකද එයත් මේ සංසාරේ ගෙනාපු ශක්ති ගුණයක් තියෙනවා. එයා පුරුදු පුහුණු වෙච්ච දෙයක් තියෙනවා. අන්න ඒකට සාපේක්ෂව තමයි එයාගේ ක්‍රියාකලාප, එයාගේ ගති පැවතුම්, එයාගේ හැසිරීම රටාව හැම දෙයක්ම එයා සංසාරේ පුරුද්දට ආව. මේකට කියන සක්කාය කියලා. ඒ සක්කාය කයට සාපේක්ෂව තමයි මේ සුවකය ක්‍රියාත්මක වෙන්නේ. මේකට දිට්ඨි කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ සක්කාය දිට්ඨිය කියන මේ සංයෝජනයෙන් අපි බැහැර වෙන්න. මේ ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වෙන්න. මේ ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වෙන්න මා දේශනා කරපු මේ පිළිවෙත අනුගමනය කරන්න. අපි එහෙම සිද්ධ කරන්න ඕන පින්වතුනි. එහෙම සිද්ධ කරොත් තමයි අපට සැපයක් කියන එක ලබා ගන්න පුළුවන්. නිවීම කියන එක මතු කර ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේක තමන් හැම මොහොතකදීම තමන්ගේම සම්බුද්ධියෙන් තමන් මෙනෙහි කරන්න ඕන පින්වතුනි. જાතියක් හැටියට ඉපදුනා නම් අපි ජරාවටපත් වෙන්නේ නැද්ද? වයසට යන්නේ නැද්ද? යනවා. මේක මෙනෙහි කරන්න. ඊළඟට ව්‍යාධි රෝගකාරකයන් කියන ඒවා. කොයි මොහොතේ කොතෙන්දී කොයි ආකාරයට මේ රෝගකාරකයන් මතුවේද කියලා කියන්න පුළුවන්. නේද? මේ ශරීර කූඩුවේ ස්වභාවය මේක තමයි. මේක අපට ඕන විදිහට මේක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේක අපට ඕන විදිහට අපි වයස දෙකට නතර කරන්න බෑ. අපිට බඩගිනි එක නතර කරන්න බෑ. අවදාකත් ඒක නතර කරන්න බෑ. ඒක බඩගිනි සිද්ධ වෙනවා. ඒ වෙලාවට අපි මේකට අවශ්‍ය ඉන්ධන දෙන්න ඕන. ඊට පස්සේ ඉන්ධන දුන්නට පස්සේ ඒක පහ කරන සංඥාවක් එනවා. ඒක පහ කරන්න ඕන. ඒක નિરાයාසයෙන් ඒ සිද්ධ වෙන දේ ඒ සිද්ධ නොවුනොත් අපිට රෝගකාරකයක්. එහෙම නේද? ඉතින් මේක තමා තොලින්ම තමන්ට මේ හැම දෙයකම තියෙන නිස්සාර භාවය දකින්න බැරිද පින්වතුනි? පුළුවන් නේද? පුළුවන්කම තිබුණාට අපි ඒක ක්‍රියාත්මක කරනවද? අපි ඒක මෙනෙහි කරනවද? අපි මේ ප්‍රතිපත්ති තුල ඉන්නවද? ඔන්න ඔතනයි අපි දකින්න ඕන. වචනෙට සීමා වෙන්න හොඳ නැහැ පින්වතුනි. වචනේ පරිසමාද්දයෙන් මේක ක්‍රියාවට නංවන්න ඕන පින්වතුනි. මේක ක්‍රියාවට නංවලා මේ තුලින් ලැබෙන සැපය බුදුහාමුදුරුවෝ මතු කරගන්නේ කිව්වා, භුක්ති විඳින්න කිව්වා. ඒ සැපය තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ නිවීම කියලා පින්වතුනි. එහෙනම් අපි දැන් මේක හොඳට අවබෝධ කරගන්න. ඊළඟට පින්වතුනි අනතුරු කියන ඒවට කොයි මොහොතේපත් වේද අපිට කියලා ද අනතුරු සිද්ධ වෙන්නේ? නෑ සිද්ධ වෙන්නේ. කොයි මොහොතේ කොයි ආකාරයේ මොන අනතුරුද කියලා කියන්න බෑ. ඒ වගේම තමයි පින්වතුනි මරණය කියන එක. නේද? මරණය කොතෙන්ද කොයි ආකාරයට කොයි මොහොතේ කුමන විදියට සිද්ධ වෙයිද කියලා කියන්න දන්නේ නැහැ. දැන් මේ අපේ MD ලයනල් මහත්මයා හිතුවද මේ ඇත්තෝ තමන්ගේ පියාණන් වහන්සේ නැති වෙයි කියලා? හරියට නොහිතපු දෙයක් නේද? නමුත් මේක අපි මුල ඉඳලම මෙනෙහි කරා නම් අපි කවුරුත් මැරෙනවා කියලා හිතට දුකක් ඇති වෙනවද? නෑ පින්වතුනි. අපි කාටත් පොදු ධර්මතාවය මේක. මේ මගේ පියාණන් වහන්සේටත් මේක උරුමයි. මේක මටත් උරුමයි. මේක මේ ලෝකේ කාටත් උරුමයි. ඒ නිසා හිතට සංවේගයක් ඇති වෙනව තමයි. නමුත් ඒ වුණාට බුදුහාමුදුරු දේශනා කළේ ඔය සංවේගය කියන එක තමන් මේ නියම යථාර්ථය තමා තුළින් අවබෝධ කරගෙන
තමා තුලින්ම ඒ සංවේගයෙන් බැහැර වෙන්න කියලා. තමාගේ ගැළවීම තියෙන තමන් ළඟයි. ඒ නිසා මේ හැම දෙයකම තියෙන යථාර්ථය තමාගේම සම්බුද්ධියෙන් අවබෝධ කරගත්තා නම් තමාට පුළුවන් කිසිම කම්පනයක් නැති තමන්ගේ සියලුම දේවල් අකම්පනීය තත්ත්වයෙන් සිද්ධ කරන්න තියෙනවා. ඕනෑම කෙනෙක් එක්ක සමන්ට සම්බන්ධකම් පවත්වන්න පුළුවන්. ස්වාමි පුරුෂයා බිරිඳ, ඒ ළඟට දෙමව්පියන් හැටියට දරුවෝ, ඥාතීන්, අසල්වැසියන් මේ කවුරුත් එක්ක සම්බන්ධකම් පවත්වන්න පුළුවන් යථාර්ථය අවබෝධ කරගත්තට පස්සේ පින්වතුනි. යථාර්ථය මොකද්ද? අප්පමිදම් භික්කවේ මනුස්සානං ආයෝ. මනුස්ස ආත්මයක් ලබන අපට ආවිස බොහොම අල්පයි පින්වතුනි. දැන් නම් කොයි මොහොතේ දැන් මේ යන විදිහට විශේෂයෙන් බුදුහාමුදුරන්ගේ දේශනාවට අවුරුදු 120ක් කියලා සඳහන් කළා. දැන් 120ක් ඉන්නද දැන් පරම්පරාව. දැන් හැදෙන පරම්පරාව පින්වතුනි උපරිම ආයුෂ අවුරුදු 50ක් නැත්නම් 40යි. එච්චරටම මේ මනුස්සාත්මේ ටික ආයුෂ වලින් අඩු වෙනවා පින්වතුනි. එකක් තමයි කන බොන ආහාර. එකක් තමයි ධර්මයේ තුල ක්‍රියාත්මක නොවීමේ ආදීනවය. ඒ ධර්මයේ තුල ක්‍රියාත්මක වෙනවා නම් ඒ මරණානුස්සති භාවනාව මෙනෙහි කරනවා නම් ඊළඟට Tamanට ওই බඹයක් පමුණනකොට හැමදාම කන්න දෙනකොට ඔක නාවනකොට ඔක අන්දවනකොට ඔය හැම දෙයකම තියෙන නිස්සාර භාවය තමා තුලින් අවබෝධ කරගෙන ඒව පරිශීලනය කරනවා නම් මේ අනිත්‍ය භාවය තමා තුලින් දකිමින් මේකේ කෙලවර දුකයි කියලා සම්මුතියට අවබෝධ ලබා ගනිමින් පරමාර්ථය දකිමින් දුකක් ඇති නොවන ආකාරයට තමන්ට කටයුතු කරන්න පුළුවන් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන தත්ත්වය තමා තුලින් අවබෝධ කරගන්න. ලෝක ස්වභාවය මේකයි. ඒ නිසා මේ ලෝක ස්වභාවය අවබෝධ කරගන්න අපට වයස් ભેදයක් නැහැ පින්වතුනි. දැන් සමහර තරුණ දරුවෝ කල්පනා කරනවා අපි තාම තරුණයිනේ. අපි තාම වයසට ගිහිල්ලා නැහනේ. නේද? කාලා බීලා විනෝද වෙලා සතුටු වෙලා ඉන්න ඕන. වයසට ගියාම බැරි ඇයි ඕක කරන්නේ? නේද? විශේෂයෙන් අපේ උපාසකම්මල නම් වයසට ගිහිල්ලා හරි එනවා පන්සලට. සිල් සමාදන් වෙනවා. උපාසක මහත්තුරු නම්. උපාසකම්මල 300ක් ඉන්නවනම් උපාසක මහත්තුරු කලාතුරකින් ඉන්න 3 දෙනෙක්. කලාතුරකින් 3 දෙනෙක් විතර ඉන්නවා. ඔන්න තත්ති. ඉතින් එහෙම වටපිටාවක් තමයි දැන් මේ ලෝකේ තියෙන්නේ. මේ සමාජයේ තියෙන්නේ. මේක බොහොම සංවේග ප්‍රවණතාවයක් පින්වතුනි. කල්පනා කරන්න ඕන පින්වතුනි. අපට ලැබිලා තියෙන හොඳට සන සම්පත්. නේද? අපේ හොඳට ඩෑස් පේනවා. එහෙම නේද? අපේ හොඳට කන් ඇහෙනවා. අපට නාසයෙන් ගන්ධය ආග්‍රහණය කරන්න පුළුවන්. දිවෙන් රස බලන්න පුළුවන්. කයින් පහස ගන්න පුළුවන්. සිතට එන චෛතසික ධර්මයන් දකින්න පුළුවන්. දැන් යෝනිසෝ මානසිකාරයෙන් ඉන්නේ සම්මා දිට්ඨිය තුළ. එහෙමනම් මේ ලැබුණු සන සම්පත්තිය වටිනාකම අවබෝධ කරගෙන ධම්මානු ධම්ම ප්‍රතිපත්ති තුළ ක්‍රියාත්මක වෙන්නේ බුදුහාමුදුරු දේශනා කරනවා ප්‍රඥාවන්තයෝ කියලා. දැන් තමන් ප්‍රඥාවන්තද කියලා බලන්න ඕන. බුදුහාමුදුරු දේශනා කරන එක්තරා අවස්ථාවකදී මහණෙනි මගේ මේ නියපිඩේ පස් පිට හා සමානයි නිවන් අවබෝධ කරගන්න ප්‍රඥාවන්තයෝ. මේ මහා පොළොවේ පස් හා සමානයි සංසාරේ සැරිසරන පෘථග්ජනයෝ. දැන් බලන්න අපි කල්ප 100,000 ගණන් ඉපදෙමින් මැරෙමින් එන ගමනේ මේ එක්තරා නැවතුම් පොලක් මේ සංසාරේ. අපට අර තල 31 ඉපදෙමින් එන
ගෙනාපු ඒ ගති ලක්ෂණ තමයි නැවත නැවතත් කුසල් හැටියටත් අකුසල් හැටියටත් තියෙන්නේ. බොහොමයක් අපි සිද්ධ කරේ කුසල් වලට වඩා අකුසල්. ඒ නිසායි මාත් සංසාරේ මෙයත් සංසාරේ. සංසාරේ බයි දකින්න පින්වතුනි. සංසාරේ බයි දකින්න පුළුවන් පිළිකාරෝහලට ගියා නම්. කොර වාට්ටුවට ගියා නම්. අඳගොළු බිහිරි නිවාසයට ගියා නම්. බලන්න පින්වතුනි. අපි වගේම මිනිස්සු නේද? ඇස් පේන්නේ, කන් ඇහෙන්නේ, කතා කරන්න බෑ නේද? අවයවයන් අංග විකලයි, මන්ද බුද්ධිකයි, නාවන්න ඕන කෙනෙක්, අන්ධවන්න ඕන කෙනෙක්. එයාගේ හැම නඩත්තුවම කරන්න ඕන. එහෙම දරුවෝ සමහර මේ ගෙවල් වල තියෙනවා. මොකද? ගිනාපු අකුසල් වල විපාක. ඒ වගේම තමයි පිළිකාරෝහලේ. ඉපදිච්ච ගමන් දරුවට ලියුකේමියාව, මොලේ පිළිකාව. පින්වතුනි මෙන්න මේ පැත්තෙන් අපි මේ සසර බය දකින්න පින්වතුනි. සසර බය දැකලා අපි අපේ සම්බුද්ධියෙන් අවබෝධ කරගන්න ඕන අපිට ලැබිලා තියෙන්නේ හොඳම අවස්ථාව. හොඳම භාග්‍ය සම්පන්න අවධිය. බුදුහාමුදුරගේ ධර්මයේ තියෙන. ධර්මයේ පරිශීලනය කරන ධර්මයේ ඇහෙන රටක අපි ඉන්නේ. සමහර රට රාජ්‍යවල තියෙනවා පින්වතුනි දහම් බිදක් ශ්‍රවණය කරන්න මිනිස්සුන්ට අවස්ථාව නැහැ. තේරෙනවද? නමුත් අපි හැම නෙමෙයි පින්වතුනි. අපට මේ ධර්මයේ ශ්‍රවණය කරන්න මාර්ගය හැදිලා තියෙනවා. අපට සන සම්පත්තිය ලැබිලා තියෙනවා. ඔය සියලුම තැන්වල ඔය පිළිකාරෝහලේ ඒ වගේම මම මුලින් සඳහන් කළ තිරිසන් ලෝකේ, අසුර ලෝකේ, නිරයේ, ඒ වගේම චාතුර් මහා රාජිකයේ, තාවතින්සේ, යාමේ, තුසිසේ, නිර්මාණ රතියේ, පරිනිම්මිතේ මේ හැමතැනමත් අපි ඉපදුනා. දිව්‍යවරු ඉපදුනා. මාත් ඉපදුනා. නමුත් අපට නිවන කියන එක දුර වුණා. දුරස් වුණා. මොකක් නිසාද? නিত্য සුඛ ආත්ම කියන මිත්‍යාවට ගොදුරු වෙලා ලෞකික සම්මාදිට්ඨි, ලෞකික සම්මා සංකප්ප, ලෞකික සම්මා වාචා, ලෞකික සම්මා කම්මන්ත, ලෞකික සම්මා කියන සම්මා කියලානේ කියන්න බෑ ඒක. නিত্য ආජීවය. ආජීවය තුර සැපයි කියලා අපි අල්ලගත්තේ දුක. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ අපට දේශනා කරේ පියයි විප්පයෝගෝ දුක්ඛෝ. මොකද ප්‍රිය දේවල් අපි ඇලුම් කරා ඒවා නැති වෙනකොට දැන් මේ පියාණන් වහන්සේ නැති වෙනකොට නම සඳහන් කරනකොටම ඇස් දෙකට කඳුළු වෙනවා. නමුත් කඳුළු ආවා කියලා ඒ පියාණන් වහන්සේගේ මරණ නතර කරන්න පුළුවන්. ඒ පියාණන් වහන්සේට හැදෙන රෝගකාරකයන් අපට ගන්න පුළුවන්. බෑ පින්වතුනි. ඒක අයිතිකාරය. තමන්ගේ ජීවිතයේ අයිතිකාරය තමන්. තමන්ගේ ප්‍රශ්න වලට අයිතිකාරය තමන්. මේ ප්‍රශ්න වලට පිළිතුරු තමා තුළින්ම තමන්ගේ සම්බුද්ධියෙන් ඥානවන්තව විසඳ ගන්න පුළුවන් ශක්තිය මතු කරගෙන බුදුහාමුදුරු දේශනා කළේ නිබිම මතු කරගන්න කියලා. ඒකට බුදුහාමුදුරුවන් දේශනා කරපු මේ මාවතොස්සිය අපි ගමන් කරන්න. එහෙනම් සම්මා දිට්ඨි වගේම සම්මා සංකප්පය තුල ඉන්න ඕන පින්වතුනි. සම්මා සංකප්පය කියලා කියන්නේ නෙක්ඛම්ම සංකල්පනා අත්හැරෙන ස්වභාවයෙන් අපි කුසල් දහම් සිද්ධ කරන්න ඕන. අපි මෙතෙක් කල කුසල් දහම් සිද්ධ කරේ අර මිත්‍යා මතයට ගොදුරු වෙලා සෝමනස්ස සහගත දිට්ඨි සම්පයුත් සසංකාර සිතක් අපට ඇති වුණේ. මොකද කුසල් දහම් කරනකොටත් ඒකේ ඇස් අපි ළඟ තිබුණ බලාපොරොත්තුව. සියුම් බලාපොරොත්තුවක් අපට දෙනවා. අපිත් එක්ක ඉන්නවා මාර්යෝ 5 දෙනෙක්. මේ මාර්යෝ 5 දෙනාම අපට විවිධාකාර ආකාරයෙන් අපි මේගොල්ලන්ගේ ග්‍රහණයට හසු කරගන්නවා. හසු කරගෙන මොකද කරන්නේ? මේ කූඩු වලට තල්ලු කරන්නේ. මම මුලින් සඳහන් කළ කූඩු ඔය තල 31ේම අපට සැරිසරන්න පුළුවන්. නමුත් නිවන කියන එක දුරයි පින්වතුනි. මොකද බුදුහාමුදුරු දේශනා කළේ සංසාරේ අපි ඉපදෙමින් මැරිමින් එන ගමනේදී යම් අකුසල් මූලයක් කරලා තියෙනවා නම් දිව්‍ය ලෝකේ දිව්‍ය සම්පත් වින්දා ඒ අකුසලයේ මූලයට සාපේක්ෂව අපි නැවත වරක්
තිරිසන් ලෝකෙට වැටෙන්න පුළුවන්. අර උඩකින් බිමට වැටුණා වගේ. එච්චරටම සසර බයයි පින්වතුනි. බ්‍රහ්ම ලෝකෙ හිටියත් එහෙමයි. මනුස්ස ලෝකේ අපි කොච්චර සැප සම්පත් වින්දා. කොච්චර අපි මේ පරිභෝජනය කළත් මේ සියලු දේවල් අපි දාලා යනවා පින්වතුනි. කවදාකවත් අපිට මේව රැගෙන යන්න බෑ. අපි රැගෙන යනවා දෙයක්. මොකද්ද රැගෙන යන්නේ? කුසල් අකුසල් පමණයි පින්වතුනි. ඒ නිසා මෙන්න මේක හැම මොහොතකදීම අපි මෙනෙහි කරමින් කටයුතු කරනවා බුදුහාමුදුරු දේශනා කරනවා. අපට ලැබුණු මේ මනුස්සාප කොයි මොහොතේ අපි මැරෙයිද නැහනම් අපි වයසටක යනකම් ඉන්න හොඳ නැහැ. පුංචි සංදියේ අවුරුදු 4-5 වයසේ ඉඳලා බහ තේරෙන වයසේ ඉඳලා අපි දරුවන්ට පුරුදු කරන්න ඕන පින්වතුනි මේ ධර්මයේ තුල හැසිරෙන්න. මම මේ බුරුම රටේ ඒ වගේම ජපානයේ අවුරුදු 4න් ඒ දරුවන්ගේ මුල්ම අභ්‍යාසය තමයි ධර්මයේ තුල හැසිරෙන්නේ. මහාන කරන සමහර වෙලාවට දරුවෝ අවුරුදු 3න් 4න් සිල් සමාදන් කරනවා දරුවන්. දැන් අපි එකද කරන්නේ? අපි දරුවන්ට අපි එක කරනවද? අපි යන්නේ වැරදි පැත්තේ නේද? වැරදි මාවතේ නේද අපි ගමන් කරන්නේ? අපි යන්නේ කාම රැල්ලකට අහු වෙලා පින්වතුනි. මේ කාම රැල්ලෙන් කොහාට යයිද කියලා කියන්න බෑ පින්වතුනි අපි ගහගෙන. ඒ නිසා මෙන්න මේක මත අහගන්න ඕන මේ පින්වත් පිරිස. අපේ දරුවන්ටත් අපිත් ධම්මානුධම්ම ප්‍රතිපත්ති තුළ ක්‍රියාත්මක වෙලා අපිත් අඩුම තරමින් බුදුහාමුදුරු දේශනා කරපු පංචශීල ශික්ෂා පද 5 අපි වචනයට සීමා නොකර වචනේ පරිසමාත්යෙන්ම ඒක ක්‍රියාවට නංවනවා කියන අදිෂ්ඨානය අපි ළඟ තියෙන්න ඕන පින්වතුනි. ඒ අදිෂ්ඨානය ඇති කරගත්තොත් ජීවිතේටම තමන්ගේ හුස්ම රැල්ල මේ මොහොතේ පිට වුණත් ජීවිතේට මම ප්‍රාණඝාතය කරන්නේ. තව එකක් ප්‍රාණයක් කෙනෙකුගේ ජීවිතයක් විනාශ කරන්න පින්වතුනි අපිට පුළුවන් දෙයක සතුටු සිතින් කරන්න. කවදාකවත් කරන්න බෑ. අපේ හිතේ රත් වීමක් ඇති වෙන්න ඕන. දාගයක් උපදින්න ඕන. අපේ හිතේ ගින්නක් ඇති වෙන්න ඕන. දැන් සතෙක් මරන්න උනත් ඒ සතාගෙන් අපට හානියක් වෙයි කියලා අපේ හිතේ ගින්නක් බයක් තැති ගැනීමක් ඇති වුණොත් තමයි ඒ සතාගේ ප්‍රාණය ඝාතනය කරන්නේ. මදුරුවෙක් වුණත් මරන්න එහෙමනේ. එහෙම නේද? ඒ නිසා අපට අයිතියක් නැහැ පින්වතුනි කිසිම සතෙකුගේ ජීවිතයක් විනාශ කරන්න පින්වතුනි. මනුෂ්‍ය සත්වයට තමයි මේක අවබෝධ වෙන්නේ. ත්‍රිසංගත සත්තුන්ට මේක අවබෝධ වෙන්නේ නැහැ. මොකද ත්‍රිසංගත සත්තු අපිට තරම් බුද්ධිය හීනයි. අපේ වගේ බුද්ධිය නැහැ ඒගොල්ලන්ට. ප්‍රඥාව නැහැ ඒගොල්ලන්ට. ඔය ත්‍රිසන් ලෝකේ ඉන්න හැම ත්‍රිසන් සතාම අපේ මව්වරු වෙලා ඉන්නවා. අපේ පියවරු වෙලා හිටපොයි වෙන්න පුළුවන්. අපිත් ඔය තැන් වල ඉඳලා තමයි මෙතෙන්ට ආවේ. මතක තබා ගන්න. මම මුලින් සඳහන් කළ ආකාරයට මේ හැම ආකාරයෙන්ම අපි ඉපදෙමින් මැරෙමින් එන ගමනේදී අපි මේ ඒ පුරුදු තමයි ඉස්සරහට තල්ලු කරන්නේ. ඒ නිසා තමයි බුදුහාමුදුර හැම මොහොතකදීම අපි පිළිබඳව විමර්ශනය කරනවා. අපි තුලින් අපේ විමුක්තිය අපේ ස්වම්බුද්ධියෙන් මතු කරගන්න අන්න එතකොට තමයි බුදුහාමුදුර දේශනා කළේ ගමනියෝ සම්පරායෝ මේ සංසාරේ එකතරා නැවතුම් පොලක් කත්තබ්බං කුසලං කුසල් දහම් කරන්න. පුළුවන් තරම් කුසල් දහම් කරන්න. කොහොමද කරන්න ඕන? සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාර සිතකි. දැන් මේ දරුවට සලකන එකත් එක යුතුයකම් කොටසක් තමයි. නමුත් ඒකට කුසලයක්. අම්මා තාත්තා බලන එක තමන්ට කුසලයක් අත් වෙනවා. අම්මා තාත්තා ලෙඩ වුණාම අම්මා තාත්තා වෙනුවෙන් තමන්ගේ ජීවිත පරදුවට තබලා දැන් මේ දරු පිරිස තාත්තා වෙනුවෙන් කරන්න තියෙන හැම සත්කාරයක්ම කළා. තාත්තව හොඳට රැක බලා ගත්තා. තාත්තා හදිස්සියෙම මේ වගේ මරණයටපත් උනේ. ඒ නිසා තමයි පොඩි හිතට සංවේගයක් ඇති වුනේ. නමුත් ඒ වුණාට මේක වාසනාවන්ත මරණයක්. ලෙඩ ඇඳේ හිටියේ නැහැ. නේද? ලෙඩ ඇඳේ හිටියේ නැහැ. අනුතුරකට භාජනය වුණේ නැහනේ. දැන් බලන්නකෝ සමහර මිනිස් ජීවිත විනාශ වෙන්නේ කොහොමද? සමහර මිනිස් ජීවිත අපිට
අහන්නත් දකින්නත් අපි පව් කරලා තියෙනවා පින්වතුනි. තමා විසීම තමන්ගේ ජීවිතය විනාශ කරගන්න. බෙල්ල වැල දාගන්න. එහෙම නැත්නම් පෝච්චෙට බෙල්ල තියෙනවා. එහෙම නැත්නම් නිදිපිති බොනවා. එහෙම නැත්නම් වසකුප්පිය පානය කරනවා. මේ එච්චරටම මනුස්ස ජීවිතේ හැල්ලුට ලක් වෙලා තියෙන්නේ මොකද? හේතුවක් නැතුව ඵලයක් කට ගන්න. එකක් තමයි මෙන්න මේ ධම්මානුධම්ම ප්‍රතිපත්තිවල ක්‍රියාත්මක නොවීමේ ආදීනවේ. මනුස්ස ආත්මේ වටිනාකම අවබෝධ නැතිවීමේ ආදීනවේ අනිත් එක තමයි සංසාරේ තමන්ගෙන ආපෝ අකුසල. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ පින්වතුනි මේ ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වෙනකොට තමන් සංසාරේගෙන ආපු ඒ අකුසල් මූලයන් තමාගෙම අවබෝධයෙන් තමාට යටපත් කරන්න පුළුවන් ප්‍රහාණය කරන්න පුළුවන්. ඒ ක්‍රමවේදය තුල තමන් ක්‍රියාත්මක වෙන්න ඕන. එහෙම ක්‍රියාත්මක වෙන කෙනා තමයි බුදුහාමුදුරු දේශනා කරේ සංසාරේගෙන ආපු ඒ අකුසල් මූලයන් යටපත් කරලා ඒ අකුසල් මූලයන් නැත නූපදින තත්ත්වයට හිත ශක්තිමත් කරගෙන තමන් සංසාරේගෙන ආපු කුසල් තව තවත් වර්ධනය කරගෙන උපන් කුසල් වගේම නූපන් කුසල් උපදින තත්ත්වයට තමන් ශක්තිය මතු කරගනිමින් මේ ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වෙනවා. අන්න ඒ කෙනා පින්වතුනි සැපයක් භුක්ති විඳිනවා. මොකද මරණානුස්සති භාවනාව මෙනෙහි කරනවා. දැන් මේ ඇත්තෙම කරනවද? නෑ නේද? නෑනේ. එහෙනම් ඉදිරියට කරා. මරණයක් ඇති වෙන්නේ නෑ. මරණ නොබියව මුණ දෙන්න පුළුවන්. අපි කවුරුත් මැරෙනවා කියලා Tamanට අවබෝධ කරගන්න පුළුවන් මේ ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වෙනකොට. මව් කුසේදීම මම මැරෙනවා. මේකට කියන ක්ෂණික මරණය. කලලයක් හැරෙ බිහි වෙච්ච කලලේ උපත සමගම මරණය. මේක තමා තුලින්ම දකින්න. ඊළඟට බුදුහාඳුරු දේශනා කරනවා පින්වතුනි සම්මුති මරණය. සම්මුති කියන්නේ පින්වතුනි මේ පංච ඉන්ද්‍රියන් ආධාර කරගෙන අපි මේ සංසාරෙ මෙතෙක් කල සැරිසැරුවේ නිත්‍ය සුඛ ආත්ම කියන මිත්‍යාවට ගොදුරු වෙලා මසසින් බලලා මේ මම මගේ ආත්මය කියන මේ තැන ඉඳගෙන මේවා කොහොම පරිශීලනය කළා මේවා දාලා යන්න බැරි තත්යකට අපිපත්. දැනුත් එහෙම හිතන්න නම් මේවා ඔක්කොම ජලයෙන් විනාශ වෙනවා. විනාශ වෙන්නේ නැද්ද? මේවා සොරුන්ට ගන්න බැරිද? ජින්නෙන් විනාශ වෙන්නේ නැද්ද? රජුන්ට ගන්න බැයිද? මීට මෑතකදී වෙච්ච සිදුවීම් මතකයිනේ නේද? සුනාමි ව්‍යසනවල් ඒ වගේම නායයන් ජල ගැලී කොච්චර භවෝග සම්පත් මනුස්ස ජීවිත මේ ජල රකුසට ගිනි රකුසට බිලි වුණාද? එහෙනම් මෙන්න මේවා මෙනෙහි කරන්න ඕන. මේවා සදාකාලික නැහැ. සදාකාලික නැහැ කියලා තමන් අවබෝධ කරගෙන මේ බුදුහාමුදුරු දේශනා කරපු මජ්ක්‍ධිමා ප්‍රතිපදාව තුළ තමන් නිරතුරුවම ක්‍රියාත්මක වෙනවා නම් තමන්ගේ සම්මත ලෝකේ කවුරුත් එක්ක බොහෝම හොඳට දන් පැන් දෙනවා. ලෝභ සිත, ද්වේෂ සිත යටපත් කරලා. මෝහය කියන එක යටපත් කරලා. කොහොමද දෙන්නේ? අලෝභ, ආදේශ, අමෝහ කියන සිත ඇති කරගෙන මම මුලින් සඳහන් කළ ආකාරයට ඥාන සම්පයුක්ත අසංකාර සිතකි. සෝමනස්ස සාගත සතුටු සිතින් දම්පැන් දෙනවා. දරුවන්ගේ යුතුයකම් කොට ඉෂ්ට කරනවා ඒ හා සමානව. ස්වාමි පුරුෂයාගේ යුතුයකම් කොට ඉෂ්ට කරනවා ඒ හා සමානව. ඒ වගේම ඥාතින්ගේ යුතුයකම් කොටස. ඒ වගේම අසල්වැසියන්ගේ යුතුයකම් කොටස. ඒ වගේම ආගම දහම වෙනුවෙන් මේ සියලු දේවල් සිද්ධ කරනවා කොහොමද? අත් හැරෙන ස්වභාවයෙන්. එහෙම පිරිස් හිටියා. බුදුහාඳුරගේ කාලේ අවුරුදු 7යි වයස. විසාකාව කියන්නේ අවුරුදු 7න් සෝවාන් මාර්ගඵල ලැබුවේ. මේ ධර්මයේ තුල ක්‍රියාත්මක වෙලා ප්‍රායෝගික ධහම තුල මේ ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වෙලා සංසාරේ ඉපදෙමින් මැරෙමින් එනකොට මේ උතුම් ප්‍රතිපදාව තුල ක්‍රියාත්මක වෙච්ච ශ්‍රාවිකාවක් තමයි විසාකාව කියන්නේ. දැන් මෙතනත් ඉන්න පුළුවන් විසාකාව වගේ අය. සසර බය දකින්න අය ඉන්න පුළුවන්. සංසාර කතරින් ඈතරවන්ට ඕන.
නැවත වරක් මව් කුසකට නේන තත්වයට මමපත් වෙනවා. මේ මව් කුසෙන් නැවත වරක් මම වෙන කොහාටවත් යන්නේ නැහැ. අන්නේ තැන ඉන්න ඕන. නැවත වරක් මම ආත්මයක් බලාපොරොත්තු නොවන ආකාරයට. ඒකත් අපේක්ෂාවක් තියෙන්න බෑ. එතනත් තමන් කුසල් දහම් සිද්ධ කරනකොට අත්හැරෙන ස්වභාවයෙන් තමන්ට සුදුසු තැන තමන්ට ලැබෙනවා පින්වතුනි. අන්න ඒකයි බුදුහාමුදුරු දේශනා කරේ කත්තබ්බං කුසලං චරිතබ්බං බ්‍රහ්මචර්යං. බ්‍රහ්මචර්යාවේ යෙදෙන්න ඕන පින්වතුනි. තමන්ගේ පතිවෘතාව ආරක්ෂා කරන්න ඕන. ස්වාමි දියණිය හැටියට ස්වාමි පුරුෂයා ඉදිරියේ තමන්ට බොහොම හොඳට සතුටු සිතින් ඉන්න පුළුවන් ශක්තිය ඒකට තමන්ට මතු කර ගන්නවා. පතිවෘතාව ආරක්ෂා වෙලා. ඒ වගේම මාතෘත්වය දරුවන් ඉදිරියේ මවක් හැටියට බොහොම හොඳට තමන්ගේ ඒ මාතෘත්වය ආරක්ෂා කරගෙන කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම ස්වාමි දියණිය ඉදිරියේ ස්වාමිත්වයේ ආරක්ෂා වෙන විදියට ඒ වැරදි කාමසේවණෙන් යෙදෙන්නේ නැතුව තමන්ට ඉන්න පුළුවන් නම් අන්න ඒක තමයි බුදුහාමුදුරන්ගේ දේශනාව. ඒ වගේ පීතෘත්වය ආරක්ෂා වෙන විදිහට දරුවන්ට ආදර්ශමත් විදිහට ඉන්නවා නම් අන්න තමන් ඒ වැරදි කාමසේවණෙන් වැරකිලා සිටින. මේකත් මහා ලොකු ගැඹුරක් තියෙනවා. ඒ නිසා මේ කයෙන් කරන අකුසල් පාණාතිපාතා තමන්ගේ ජීවිතේ තමන් උපමා කරා ගන්න ඕන පින්වතුනි හැම දෙයකටම. තමන්ට ඇඟිල්ල දික් කරලා බලලා තමන්ට වෙන වේදනාව අන් අයටත් දැනෙනවා. තමන්ට තියෙන ප්‍රශ්න අන් අයටත් තියෙනවා. තමන්ට හැදෙන රෝගකාරකයන්ව අන් අයටත් හැදෙනවා. තමන් මරණයටපත් වෙනවා වගේම අන් අයත් මරණයටපත් වෙනවා. මේක තමයි ලෝක ස්වභාවය. බුදුහාඳුරු දේශනා කරන්නේ ජාතියක් හැටියට ඉපදුනා නම් ජරාවටපත් වෙනවා. ඊළඟට ඒ කියන්නේ වයසට යනවා. රෝගකාරකයන්ට ගොදුරු වෙනවා. අනුතුරුවට භාජනය වෙනවා. මරණයටපත් වෙනවා. මේක මන්ත්‍රයක් වගේ මේ අත්තු මෙනෙහි කරා. ඒකට තමන් ඉන්නේ ධර්මය මානසිකාර කරමින්. තමන් ධම්මානු ධම්ම ප්‍රතිපත්ති තුලයි ක්‍රියාත්මක වෙන්නේ. තමන්ගේ ජීවිතයේ තමන් සම්මත ලෝකේ සියලුම දේවල් සිද්ධ කරන්නේ සම්මා දිට්ඨිය තුල සිට පිහිටුවාගෙන. තමන් ඒ ප්‍රතිපත්ති තුල මේ විදිහට ක්‍රියාත්මක වෙනකොට තමන්ගේ හැම දෙයක්ම උදේ ඇසන නැකිට පැදුරේ ඉඳලා රැට නිදා ගන්න යනතුරු තමන් කරන්නේ ධර්මයට අනුවයි පින්වතුනි. සම්පජානකාරෝ පබ්බති කියන එක තමන් ක්‍රියාත්මක කරලා පින්වතුනි. බලන්න කොච්චර හොඳ සැපයක්ද මේක. මේකට සමහර අයත් කියනවා අපිට වෙලාවක් නැහැ. සමහර අය කියනවා අපි තාම වයසට ගිහිල්ලා නැහැ. නානත්ත කාය නානත්ත සංඥා. නමුත් අපි කොතෙන්ද කොයි මොහොතේ අපේ ජීවිතේ විනාශ වෙයිද කියලා කියන්න බෑ. ලොකු පොඩි ભેදයක් නැහැ. දුප්පත් පොසත් ભેදයක් නැහැ. ಜಾති ආගම් ભેදයක් නැහැ. කුලමද ભેදයක් නැහැ. මේක සියලුම මිනිස්යන්ට පොදු ධර්මතාවය. මේ ඇහැට පෙනෙන නොපෙනෙන සියලුම සත්වයන්ට පොදු ධර්මතාවය. ත්‍රිසංගත සත්තුත් මැරෙනවා පින්වතුනි. ඒ වගේම තමයි මේ පරිශීලනය කරන සියලුම දේවල් සියල්ලක්ම මේ සවිඥාන කියන මේ වස්තු වගේම මේ සවිඥානක කියන්නේ මේ මනුස්ස සත්වය, ත්‍රිසං සත්තු සියලු දේවල් පණ තියෙන. ඒ වගේම අවිඥානක මේ සියලුම දේවල් ඒ හා සමානවම පින්වතුනි අනිත්‍යතාවයටපත් වෙනවා. පීවි හැට නම් පේනවා මේවා හොඳට තියෙනවා කියලා. නමුත් මේවත් ෂණයක් පාසා පින්වතුනි සනභංගු තත්ත්වයටපත් වෙනවා. මේ සනභංගු තත්ත්වය තමන් දකින්නේ සන සම්පත්තිය තුල ඉන්න කෙනා පින්වතුනි. ඇහැට දකින්න රූපය ජාති ජරා ව්‍යාධි මරණ තත්ත්වයටපත් වෙනවා. හොඳයි නැද්ද? ඒක අවබෝධ කරගන්නවද? උත්සාහය ගන්නවද? බොහොම හොඳයි. ඒ උත්සාහය ගන්න. ඊළඟට කනට ඇහෙන ශබ්දේ මේ ලෝකේ ස්වභාවය මේක තමයි. එක එක්කෙනාගේ විවිධ ගති ලක්ෂණ තියෙන එක එක්කෙනාගේ නපු කුසල අකුසල වලට සාපේක්ෂව සියලු දෙනාගේම ක්‍රියාකාරකම් ඒ කෙනාගේ ගති ලක්ෂණට අනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. දරුවෝ වුණත් එකමයි. ඒකයි අපි හිතන්න ඕන. අපි අපේ මනස සුවපත් කරගෙන අපි අර නැනස පාදා ගන්න ආකාරයට මසසින් බහැර වෙලා මස් ඇසින් නිත්‍ය සුඛ ආත්ම කියන මිත්‍යාවට ගොදුරු නොවි අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය කියන මේ අවබෝධය ලැබමින් නැනස පාදාගෙන ප්‍රඥා ඇස අවදි වෙන විදිහට අපි කටයුතු කරනවා නම් අන්න එතන තියෙනවා පින්වතුනි නිවීම කියන එක.
අන්න එතන තියෙන සැපය කියන එක. මේක සදාකාලික සැපයක්. මේක කිසිම කෙනෙකුට විනාශ කරන්න බෑ. මේ ලෝකය පුරවලා රන් රිදී මුතු මැණික් පරිවාර සම්පත් තිබුණත් ඒ සියලු දේවල් වලට වඩා මිල කළ නොහැකි සැපයක් තමන් භුක්ති විඳිනවා. මෙන්න මේ සැපය තමයි බුදුහාඳුරෝ අපට මතු කරගන්න කිව්වේ පිංගුතුනි. කත්තබ්බං කුසලං චරිසබ්බං බ්‍රහ්මචරියං නත්ති ජාතස්ස අමරණං නොමරණ කෙනෙක් මේ ලෝකේ නෑ පිංගුතුනි. බුදුහාමුදුරු දේශනා කරේ මා මුලින් සඳහන් කළ ආකාරයට එක්ෂණික මරණය වගේ සම්මුති මරණෙත් තමන්ට ජය ගන්න පුළුවන් මේ ප්‍රතිපත්තිය තුල ක්‍රියාත්මක වෙනකොට. ඇහැට දකින්න රූපය තමන් දකිනවා, ඒකේ තෘප්තියක් ලබනවා. නමුත් ඒක මේ ජාති ජරා ව්‍යාධි මරණ තත්ත්වයටපත් වෙනවා. ඒකත් එහෙමයි මේකත් එහෙමයි. තමන්ට ඇඟිලි දික් කරලා බලවනේ. මම මුලින් සඳහන් කළානේ තමන්ට ඇඟිලි දික් කරලා බලන්න කියලා. අන්න ඒ ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වෙනකොට මේ හැම දෙයක්ම පංච ඉන්ද්‍රියන් හරහා ගෝචර වෙන සියලුම දේවල් යථා ස්වභාවය තමන්ගේම අවබෝධයෙන් පරිශීලනය කරමින් පංච නීවරණය කියන එක බැහැර කරන තත්ත්වයට තමන්පත් වෙනවා. එහෙනම් පංච නීවරණ බැහැර වෙන්නේ කොහොමද? පංච කාමයේ තමා තුලින් ඡය වෙන ප්‍රතිපදාව තුල තමන් ක්‍රියාත්මක වෙලා. එතකොට ඇහෙන් රූප දකිනවා තමන් මජ්ක්‍ධිමා ප්‍රතිපදාව තුල ක්‍රියාත්මක වෙලා අනිච්ච දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය තමන් අවබෝධ කරගෙන ලෝකත් ස්වභාවය දැක දැන අවබෝධ කරගෙන තමන් ඒ තුලින් ඒ නිවීම මතු කරගන්න ආකාරයට කනට ඇහෙන ශබ්දයක් එහෙම මිහිරි ශබ්ද අමිහිරි ශබ්ද අපි කියනවා නේද? ඒ නාසයෙන් දැනෙන අපි සමහර කෙනෙකුට රස දේ සුවඳ දේ තවත් කෙනෙකුට දුකදයි. එහෙම නේද? එක එක්කෙනාගේ ගති ලක්ෂණනේ. සමහර කෙනෙකුට රස දේ සමහර කෙනෙකුට නීරසයි. මේ සුවඳ කියන එක මේ මොහොතේ තියෙනවද? තියෙනවද? නෑ නේද? මේ සුවඳ අහවල් හැඩයක්ද? මේ දුගදයි කියලා කියන මේක අහවල් හැඩයක් තියෙනවද? මොනවද මේ? මේවට කියනවා නාම කියලා පින්වතුනි. දැන් මේ පින්වත් පිරිසට නමක් දාලා තියෙනවා. මේ ලයනල් මහත්මයා. MD ලයනල් මහත්මයා කියලා නම දැන් මේ මොකටද? අඳුනගන්න. මේ ලයනල් මහත්මයාට නාමේ කියලා සඳහන් කළා. මේ රූපකයට දාපු නාමේ. මේ නාමකට තවත් නාමකම කීයක් වැටෙනවද පින්වතුනි? බිරිඳ කියන ස්වාමි පුරුෂයා කියලා. අන්න නාමයට නාම එකතු වුණා. දුව කියන තාත්තා කියලා. නාමයට තවත් නාමයක් එකතු වුණා. ඊළඟට අක්කා කියන මල්ලි කියලා. නාමයට තවත් නාමයක් එකතු වුණා. මෙන්න මේක තමයි නාම සකස් වෙනවා පින්වතුනි. නාම වෙනම තියෙනවා. රූප වෙනම තියෙනවා. මේ නාම රූප එකතු වුණොත් තමයි ඔය නැගිටින්නේ. නේද? රූප කියන්නේ මේ කය. බුදුහාඳුරු දේශනා කරනවා රූපං ජීරති මච්ඡානං නාම ගොත්තන්න ජීරති. නාමේ දිරන්නේ නැහැ. රූපේ දිරනවා. කොහොමද? ක්ෂණයක් පාසා. සවිඥානික කියන්නේ පණ තියෙන, අවිඥානික කියන්නේ පණ නැති මේ යථාර්ථය තමන් අවබෝධ කරගත්තා නම් මේ නාම රූප සකස් වෙන්නේ නিত্য සුඛ ආත්ම කියන මිත්‍යා සංකල්පන ගොදුරුණු පමණයි. ඒ නිසා නාමය වෙනම දකිමින් රූපය වෙනම ක්‍රියාත්මක කරගනිමින් කුසල් මූලයන් තමන් ක්‍රියාත්මක කරනවා. අන්න බුදුහාඳුර දේශනා කරන ඒ අවස්ථාවට ගැලපෙන විදියට ඒකට කියනවා නේපත්ත ප්‍රඥාව. තැනට සුදුසු නුවණ. එහෙනම් විසංකාර ගතං චිත්තං කියන තැන තමන් ඉන්නේ. සංස්කාර සකස් කරන්නේ විඥානයේ මායාකාරයට අහු වෙන්නේ මායා දැලේ නැවත වරක් බීජ වපුරන්නේ. මොකද නාම රූප එකට එකතු වුණොත් තමයි නැවත වරක් මව් කුසකට බැසගන්නේ. ඒ නිසා ඒ අවබෝධය තමන් දකිමින් නාම රූප පරිශීලනය කරනවා. නැවත මව් කුසකට බැස ගන්න නැති තත්ත්වයට කොහොමද? දැන් මේ ඇත්තන් මේ පරිභෝජනය කරන මේ සියලුම දේවල් නිර්මාණය වෙලා තින්නේ කොහොමද? රූපකය විසින් නාමකය ආධාර කරගෙන නාමකයින් සිතවිල්ලක් ආවොත් තමයි මේ ඇත්ත නැගිටින්නේ. හොඳයි නැද්ද? සිතට සිතවිල්ලක් ආවොත් නැගිටිනවා. ඊළඟට මේ නාමකය තමයි අපි මේ පරිශීලනය කරන සියලුම දේවල් නාමකය ආධාර කරගෙන තමයි රූපකය සිද්ධ කළේ පින්. රූපකය කියන්නේ මේ මිනිස්සු. විද්‍යාව කියන එක අන්තිම ඉහළ තැනට ගිහිල්ලා තියෙන්නේ කවුද? මිනිස්සු කියන සත්වයා. බුදුහාමුදුරු දේශනා කරා. නමුත් ඒක විද්‍යාව නෙමෙයි අවිද්‍යාව. බුදුහාමුදුරු දේශනා කළා අවිද්‍යාව වැඩි වෙන්න මිනිසා විසින්ම
ඝාතනය වෙනවා කියලා. දැන් ඒක වෙලා නැද්ද? දැන් මනුස්ස ජීවිත කොහොමද විනාශ වෙන්නේ? කොහොමද විනාශ වෙන්නේ? අවියාවුද හදන්නේ මොකටද? ජලකර බොම හදන්නේ මොකටද? ඔය සියලුම නවීන තාක්ෂණ ආයුධ හදන්නේ මිනිස්සු ජීවත් කරවන්නද? මිනිස්සු ජීවත් කරවන්නද? නෑ. මිනිස්යාගේ ජීවිතේ විනාශ කරන්න. නේද? අවියාවිදෝ නෑ කින්නොත්. මෙන්න මේ ප්‍රතිපත්ති තුළ ක්‍රියාත්මක වෙනවා නම්. හිර කූඩු හිරගෙවල් ඕනේ නෑ පින්වතුනි. උසාවිය ඕනේ නෑ පින්වතුනි. මම ජීවත් වන්නේ අන් අයගේ යහපත උදෙසායි. මට දැනෙන වේදනාව අන් අයට දැනෙනවා. මට තියෙන ප්‍රශ්න අන් අයට තියෙනවා. එහෙනම් මම ජීවත් වන්නේ අන් අයගේ යහපත උදෙසා කියන කෙනා අර බුදුහාමුදුරු දේශනා කරපු ප්‍රතිපත්ති කඩයිද? පාණාතිපාතා ශික්ෂාපදේ කඩයිද? නෑ කඩන්නේ. අදින්නා දාන ශික්ෂාපදේ අනුන් සතු දෙයක් තමන් හොරකම් කරයිද? නෑ. කාමයේ වර්ධවා හැසිරෙයිද? නෑ. බොරුවක් කියයිද? එක බොරුවක් කිව්වහම ඒ බොරුව වහන තව බොරු කීයක් කියන්න ඕනද? එහෙම නේද? එහෙනම් ඒකිනුත් තමන් බැලකෙන. ඊළඟට පරුසා වාචා. බලන්න රොස්පරුස් වචන කොහොමද? ඒක කියන්න පුළුවන් ද සතුටු සිතින්? බෑ කියන්න බෑ. හිත රළු වෙන්න ඕන. හිත ගොරෝසු වෙන්න ඕන. හිතේ දාගයක් උපදින්න ඕන. ඇඟ වෙවුලන්න ඕන. සමහර අය ඇඟ වෙවුලනවා. සමහර අය මූණ රතු වෙනවා. දාඩිය දානවා. එහෙම තමයි. ඒ රොස්පරුස් වචන කියනවා. කලහ කරගන්න, බාධා කරගන්නේ, ශෝක කරන්නේ. ඒ මොකද? තමන්ගේ සන්තකේ තියෙන දේවල් නැති වෙනකොට, තමන්ට ඒ කැමැතියාකට කැමති දේවල් නැති වෙනකොට මෙන්න මේක තමයි කරගන්නේ. නමුත් මේ අවබෝධය තමන් ලබා ගත්තනම් කලහ කරන්නේ නැහැ පින්වතුනි. ශෝක කරන්නේ නැහැ. අශෝකම් විරජං කේමං. තමන්ගේ ජීවිතේ තමන් හැම මොහොතකදීම යථාර්ථය තමා තුළින්ම දකිනවා පින්වතුනි. එහෙනම් මරණය කාටත් පොදුයි. ඒක තමන් අවබෝධ කරගෙන මරණය සිද්ධ වෙන තාක්කල් තමන් ප්‍රසන්න සුවයකින් ලෝකයේත් එක්ක ගනුදෙනු කරනවා. ලෝකයාගේ හිතසුව පිණිස ධම්මානුධම්ම ප්‍රතිපත්ති තුළ ක්‍රියා. අර විසාකාව වගේ මේ ඇත්තන්ට පුළුවන් පින්වතුනි කරා. අවශ්‍ය වෙන්නේ තමන්ගේ උත්සාහය. මේකට කියන කෙලස් තබන වීර්යය. මේකට මුදල් ඕනද? ඕනද මුදල්? මේ ප්‍රතිපත්ති තුළ ක්‍රියාත්මක වෙන්නේ. කාගෙන්වත් අවසර ගන්න ඕනද? වෙලාවක් ඕනද මේකට? නෑ අකාලිකයි. ධර්මයේ අකාලිකයි. ඇයි එහෙනම් අපි පැත්තකට දාලා තියෙන්නේ? නේද? ඒ නිසා මෙන්න මේ ප්‍රතිපත්ති තුළ ක්‍රියාත්මක වෙන බුදුහාමුදුරු දේශනා කරනවා තමන් එක්ෂණික මරණය ජය ගන්නවා, සම්මුති මරණය ජය ගන්නවා. ඊළඟට බුදුහාමුදුරු දේශනා කරනවා පින්වතුනි සමුච්ඡේද මරණයටපත් නැවත මව් කුසකට නේන තත්ත්වයට තමන්ටපත් වෙන්න පුළුවන්. මෙන්න මේ සංයෝජන ධර්ම 10ක් අපි ගෙනල්ලා තියෙනවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. මෙන්න මේ තුනසේ කරගත්තා. නැවත වරක් මව් කුසක උප්පත්තිය ලබන්නේ ආත්ම 7යි. ප්‍රධාන කඩීම පසු කරා වෙනවා පින්වතුනි. මොකද්ද ප්‍රධාන කඩීම? මේ සංයෝජන ධර්ම තුනසේ කරා කියන්නේ නැවත වරක් තිරිසන් අපායට අපි වැටෙන්නේ නැහැ. බලන්න කොච්චර හොඳද? പ്രേත ලෝකෙට අපි වැටෙන්නේ නැහැ. අසුර ලෝකෙට වැටෙන්නේ නැහැ පින්වතුනි. නිරයට වැටෙන්නේ නැහැ පින්වතුනි. එහෙනම් අපි මෞකසක උප්පත්ති ලැබුවා නම් ආත්ම 7යි. ඒ ලබන ආත්ම භාවය බොහෝම හැම දෙයකින්ම ආද්‍යතර ජීවිතයක්. භවභෝග සම්පත්, පරිවාර සම්පත්, දසිස සම්පත් හැම දෙයකින්ම ආද්‍යතර ජීවිතයක්. අර විසාකාව වගේ. විසාකාව කියන්නේ ආදන කුයරේ. හැම දෙයකින්ම සැප සම්පත් මුක්ති විඳපු කෙනෙක්. ඒ මොකද මම මුලින් සඳහන් කළ ආකාරයට සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරසිත දරුවන් කෙරෙන් අත්හැරීම ඇති කරගන්න. ඒ දරුවන්ගේ යුතුයකම් කොටස බොහෝම හොඳට වෙනදටත් වඩා හොඳට ඉෂ්ට කරනවා. ස්වාමි පුරුෂයාගේ යුතුයකම් කොටස බොහෝම හොඳට ඉෂ්ට කරන විසාකාව වගේ. දම්පැන් දෙනවා අත් හැරෙන ස්වභාවය. අත් හරින්න ඕනේ නිස්සාර භාවය අවබෝධ වෙනකොට අත් හැරෙනවා පින්වතුනි. අන්න ඒකයි බුදුහාඳුර අපිට මතු කරගන්න කිව්වේ. ඒක මතු කරගන්නකොට අපට පුළුවන් මේ සංයෝජන ධර්ම තුන ෂේ කරගත්තම. පංච නීවරණ අපි තමයි නීවරණ වහගත්තේ. වෙන කවුරුවක්වත් නෙමෙයි වැගුවේ නැහැ. අපි විසින්මයි මේ නීවරණ වහගත්තේ.
අපි විසින් වහගත්ත නිවන අපි විසින්ම විවෘත කරන්න ඕන. තමා හිසට තම අතමයි සෙවණැල්ල. මේක මතක තබා ගන්න. බුදුහාඳුරු දේශනා කරා මම කාගේවත් ගැලවුම් කාර්යයක් නොවේ. තමා විසින්ම තමාගේ ගැලවීම සිද්ධ කරගන්න පුළුවන්. මම මේ දේශනා කරපු මාවත ඔස්සේ ගමන් කර. ඒ පාක්ෂිකයි. ඒව බලව. ඕපනයිකයි. විවෘතයි ඕන කෙනෙකුට. පච්චත්තම් වේදිතබ්බෝ ප්‍රත්‍යක්ෂ ලෙස තමන්ගේ සම්බුද්ධිය මේක වටහා ගන්න ක්‍රමවේදය තුල තමන් ක්‍රියාත්මක වෙනවා. විකෘති මනසෙන් අර මස් ඇසින් බැහැර වෙලා ප්‍රකෘති ප්‍රත්‍යයෙන් නැනස කියන එක පාදාගෙන ප්‍රඥා ඇස අවදි කරගෙන කටයුතු කරනකොට නිවීම තමා තුලින් මතු කරගත්තා. මෙන්න මේකයි අපි මතු කරගන්න ඕන පින්වතුනි. මෙන්න මේ සැපයේ භුක්ති විඳින කෙනා මරණයේ ඉදිරියේ අකම්පනීයයි. ඉන්ද්‍ර කීලයක් වගේ මරණය එන මොහොතේ ඒකට සැපසේ මූණ දෙනවා. ඒ සිද්ධ වෙන ක්‍රියාකාරීත්වය තමා තුළින් දකිනවා. තමන් ඒකේ ඇස්සෙත් බලාපොරොත්තුව නිවීම කියන එක ඇස්සෙත් බලාපොරොත්තුව අත්හැරෙන ස්වභාවයෙන්. මොකද තල වැපුරුවා නම් තල රැබෙනවමයි. ඒකට උත්සාහය ගන්න ඕන. හැබැයි වතුර දාන්න ඕන මේ සම්මුතිය සදාන් කරන ආකාරයට. පොහොර දාන්න ඕන සත්තුන්ගෙන් ආරක්ෂා කරන. ඒ වගේ තමයි මේ බඹයක් පමණ ලෝකේ තමා තුළින් මේ ධම්මානුධම්ම ප්‍රතිපatti තුල ක්‍රියාත්මක එන ඕගයක් හැටියට නැහැ. ඉදිරි ගමනට ආධාරකයක්, මල්මිටක්, ශක්තියක්, පිටුවහලක් කියලා ඒ හැම ප්‍රශ්නයක් නොවන විදියට කම්පණය නොවි ඒ ප්‍රශ්න ඉදිරියේ නොසැලී තමා තුළින් මේකට විසඳුම් ලබාගෙන තැන්ට සුසුසු නුවණ පාවිච්චි කරලා තමන් ක්‍රියාත්මක වෙනවා. අෂ්ටලෝක ධර්ම ඉදිරියේ කම්පා වෙන්නේ නැහැ පිටුතු. බලන්න මෙච්චර හොඳ දර්ශනයක් බුදුහාමුදුරුවෝ දේශනා කළා. මේක අපි පැත්තකට දාලා නේද පිටුතු. අපි පැත්තකට දානවා නම් මේක කොච්චර තමතුලින්ම කල්පනා කරලා බලන්න මේක. ඒ නිසා මේ දහම් අනිවිඩය මේ ඇත්තන්ට ලැබුණාම මේ ඇත්තන්ට පුළුවන් අර මම මුලින් සඳහන් කළ ආකාරයට සෝවාන් මාර්ගඵල ලබන්න පින්වතුනි. සතර අපායට වැටෙන්නේ නැහැ පින්වතුනි. ආත්ම 7යි මනුස්සාත්ම ලැබෙන දිව්‍ය ලෝකෙ උප්පත්තිය ලැබුණා නම් ඒ දෙවියන්ගේ ඉහළම තැනට සමන්පත් වෙනවා. පරිවාර සම්පත් බහුව හැම දෙයකින්ම ආද්‍යතර දේවාත්මයක් Tamanට ලැබෙන්නේ පින්වතුනි. ඒ නිසා මේ දහම් පණිවිඩය තුලින් මේ ඇත්තන්ගේ දහම් ඇස පෑදුනා නම් ඒකයි බුදුහාඳුරන්ගේ බුදු පණිවිඩය. මේ ධර්ම පණිවිඩය තුලින් මේ ඇත්තන්ගේ ධර්මඥානෙ වැඩි දියුණු වේවා. දහම් ඇස පෑදේවා. සසර බය දකීවා. සසර කතරින් එතරවන උතුම් බුදු පිළිවෙත යාම් ඉඳුම් හිටුම් හැම ඉරියව්වකදීම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරගනිමින් තමන්ගේ ජීවිතේ සැහැල්ලුවෙන් ගොඩනගා ගන්න ශක්තිය මතු කරගනිමින් තමන්ගේ නිවීම මතු කරගන්න ඔබ හැම දිනාටම හේතු වාසනා වේවා. හොඳයි, දැන් අපි රැස් කරගත්ත නොනසන ධනය මේ ධනය අපි දැන් පරිත්‍යාග කරනවා. කාටද? තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග අපගේ නමින් ජන්මාන්තර ගත වෙච්ච MD ලයනල් මහත්මයා අවුරුදු 57යි. ඒ වගේ මේ ලයනල් මහත්මයාගේ නමින් මිය පරලෝකීය මේ පිරිස් ඉන්න පුළුවන්. ලයනල් මහත්තයාගේ පියාණන් වහන්සේ නේද? පියාණන් වහන්සේ මිත්තණිය මුත්තණුව, ඒ වගේම අම්මගේ මුත්තණුව මිත්තණියේ අම්මගේ තාත්තා අම්මා, ඒ වගේම මේ ධර්ම දේශනා කරපු මේ හැම දිනාගෙම නමින් මියගිය පිරිස් සිටින්න පුළුවන්. ඒ හැම දිනාටම මේ මියගිය ඥාතීන් හැම දිනාටම මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වීමෙන් යම් සසර අත වැරද්දක් නිසා දුගතිගාමි ස්ථානයක උප්පත්තිය ලබා සිටිනවා නම් ඒ දුගතිගාමි ස්ථානයෙන් අත මිදේවා. සුගතිගාමි තත්ත්වයටපත් වෙත්වා. සුගතිගාමි ස්ථානයක උප්පත්තිය ලබා සිටින සුගතිගාමි තත්ත්වයේ වඩාත් වර්ධනය කර ගනිත්වා. කෙලවර උතුම් අම්මහමහ නිවනින් සනසීම ලබා ගනිත්වා කියලා සාදුකාරයක් දීලා මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරත්. ඒ වගේම පින්මුතුනි අද මේ පින්වත් පිරිස වගේ තවත් පිරිසක් බණ ඇහුවා පින්මුතුනි. සදෙව්ලොවට අධිපති සක්‍රදයන් වහන්සේ ප්‍රමුඛ දසරාඩ විරෝධ විරූපාක්ෂ වෛස්සර සතරවරන් දෙවි හාමුදුරන් වහන්සේලා, මහා බ්‍රහ්මරාජයන් වහන්සේ, සහම්පති බ්‍රහ්මරාජයන් වහන්සේ, ගටිකාර බ්‍රහ්මරාජයන් වහන්සේ, සියලුම බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්මරාජයන් වහන්සේලා, අරූපී බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්මරාජයන් වහන්සේලා, ඒ වගේම සියලුම දිව්‍ය ලෝකවල දිව්‍ය රාජෝත්පයන් වහන්සේලා, අටමස්ථාන, සොළොස්ථාන, සතර දළදා වහන්සේලා ආරක්ෂා කරන සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා, සියලු භූමි, තටාක, ගම් නියම්ගම්, වනපෙත්, පූජනීය ස්ථානයන්
ආරක්ෂා කරන සියලුම අල්පේශාක්‍ය මහේශාක්‍ය දෙවි දේවතාවුන් වහන්සේලා ඒ වාගේම වෘක්ෂ දේවතාවුන් වහන්සේලා භූමාට දේවතාවුන් වහන්සේලා බෝධි සම්භාර පුරන පාරමිතා දම් පුරන සියලුම බෝධිසත්ව දෙවි දේවතාවුන් වහන්සේලා ඒ වාගේම විශ්වකර්ම දිවි රාජ්‍යෝත්පයන් වහන්සේ සූර්ය දිවි රාජ්‍යෝත්පයන් වහන්සේ චන්ද්‍ර දිවි රාජ්‍යෝත්පයන් වහන්සේ පොළොව මහී කාන්තාවන් වහන්සේ ඒ වාගේම සියලුම පින් කැමැති ඒ නවග්‍රහ නම දෙනා වහන්සේලා ඇතුළු සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා මෙන්ම මහා විෂ්ණු කතරගම ශ්‍රී ශ්‍රමණ සමන් විභීෂණ ඊශ්වර ගණපතිනාථ දැඩිබුණ්ඩ ගම්බාර සිද්ධපත්තිනි සරස්වති ශ්‍රියාකාන්ත සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා සාදුකාර දෙමින් පින් අනුමෝදන් කරන්න සෑදී පැහැදී සිටිනවා. දෙවියන්ට බ්‍රහ්ම රාජයන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. දිව්‍යයසීතුරු බ්‍රහ්මයසීතුරු වර්ධනය කරගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් අම්මහමා නිවනින් සැනසීම ලබා ගනිත්වා කියලා සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරන්න. හොඳයි පින්වතුනි ධර්ම දානමය පින්කම සිද්ධ කළා අට පරික්කාර පූජා කරා සෙස පරිස්කාර පූජා කරා දහම් පඬුරු පූජා කළා මේ දුන්නේ මොකද්ද මේ පින්වතුනි සද්ධාවෙන් පූජා කළා තමයි දහම් පඬුරු කියන්නේ පින්වතුනි බුදුහාමුදුරු දේශනා කරන විසගෝර සර්පයා මේ දීලා තියෙන්නේ මට විසගෝර සර්පෙක් මේ විසගෝර සර්පයා කොයි මොහොතේ දෂ්ට කරයිද දන්නේ නැහැ මේක වැරදි විදියට මම පරිශීලනය කරා ඒ නිසා මේ සියලු දේවල් මම යහපත් දේවල් වලට යොදනවා. ඒ යහපත් දේවල්ට යොදන මොහොතක් වාරයක් පාසා මේ හැම දිනාටම ඒකේ ආනිසංස ලැබෙනවා. ඒ නිසා අද මේ කරගත්තු ඒ දහම් පරිස්කාර, අට පරිස්කාර, සෙසු පරිස්කාර, දහම් පඬුරු ආදී සියලුම පූජාවන් සිද්ධ කරලා ධර්ම දානෙම පින්කම් සිද්ධ කරලා ඒ කුසලයේ ආනිසංසයන් අපි මේගිය ඥාතීන්ටත් අනුමෝදන් වේවා. දෙවියන්ටත් අනුමෝදන් වෙත්වා. පළමුකට දෙවියන් ඇතුළු බ්‍රහ්ම රාජයන් වහන්සේලා මේ පින් අනුමෝදන් කර ගනිත්වා කියලා සත්කාරයක් දීලා පින් අනුමෝදන් කරන දෙවියන්ට ආකාශකාච බම්මට්ටා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාශකාච බම්මට්ටා දිවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශකාච බම්මට්ටා දිවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු තං සදා එත්තාවචාචම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ නාගානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ බුද්ධානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඒ වගේම අපි මුලින් නම් සඳහන් කර අපගේ පින්වත් ඒ ලයනල් නේද? ලයනල් පින්වත් මහත්මයා ඒ මහත්මයාගේ දෙමව්පියන් ඒ වගේම අපේ ඒ මහත්මයාගේ ස්වාමි දියණියගේ සුඛීව ජීවත් වෙන ස්වාමි දියණියගේ දෙමව්පියන් ඒ වගේම මේ ධර්මයේ ශ්‍රවණය කරපු ඔබ හැම දිනාගෙම නමින් මිය පරණ සියලු මියගේ ඥාතීන් ඒ වගේම සංසාරේ අපි ඉපදෙමින් මැරෙමින් එන ගමනේදී අපිට මව් වෙච්ච පියා වෙච්ච සහෝදරි ඥාතිවරයෝ යම් සසරත වැරද්දක් නිසා පින් බලාපොරොත්තු පින් ගන්න සැලසෙන්න පුළුවන් ඒ වගේම ජල ගැලීම් වලින් ණය ඥායම් වලින් මේ ආපදා වලින් ජන්මාන්තරගත සියලු මියගේ ඥාතීන් මෙන්ම රට දැය වෙනුවෙන් සේවය කර දී පිදුවව රණ විරුවන්ටද ඒ වගේම සියලු අසල්වැසි ගම්වැසි නගරවැසි රටවැසි ලෝවැසියන් නමින් මිය පරලෝ යන සියලු මියගේ ඥාතීන්ටද ඒ වගේම අපේ පුණ්‍ය භූමියේ ඒ නායක මහිමිපාණන් වහන්සේ අපවත් වී වදාළ ඒ සියලුම නායක මහිමිප සියලුම පූජනීය ස්ථානී අපවත් වී වදාළ නායක මහිමිපාණන් වහන්සේලාට ඒ පුණ්‍ය භූමියේ අනිකුත් පූජනීය ස්ථානී දායකත්වයේ දරමින් මේ පරණ පතර පෙරවි දායකකාරක ආදීන්ද මේ සියලුම මේ ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වීමෙන් සැපෙන් සපිටපත් වෙත්වා මේ ගෞතම බුදු සසුනේදීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිමිසෙන් හීවදාල සෝවාන් මාර්ගඵල පිළිවෙලින් අවබෝධ කරගන්න මේ පින්
අනුමෝදන් වෙත්වා කියලා සාදුකාරයක් දෙන්න. ඉදං ඕ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං ඕ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං ඕ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. හොඳයි සුඛීව ජීවත් වෙන අපේ පින්වත් මේ දුවා දරුවෝ දෙදෙනා ඒ වගේම මේ දරුවන්ගේ ස්වාමි පුරුෂයන් දෙදෙනා තමන්ගේ ඥාතීන් මේ හැම දිනාගෙම ඒ හැකියාවල් ඇතනම් ව්‍යාපාර කටයුතු ඇතනම් තමන්ගේ ගොවි තැන්පත් කටයුතු ඇතනම් ඉදිරි අනාගතයේ ඉලක්ක කරගෙන යම් දේවල් තියෙනවා නම් ඒ සියල්ලක්මද තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු බොහොම හොඳට සාර්ථකව සිදු කරන් අවශ්‍ය කායික ශක්තිය මානසික ශක්තිය නිරෝගී ශක්තිය තුරුණුවන්ගේ සරණ මෙන්ම පින් අනුමෝදන් වුණු දෙවියන්ගේ බ්‍රහ්ම රාජයන් වහන්සේගේ ආශිර්වාද ආරක්ෂාව තුලින් ඔබ හැම දිනාටම සෙත සාන්ති සැලසේවා මෙලවදීම මේ උදාාරතර කුසල සම්භාරේ මහත්ඵල මහානිසංසයක් වෙත්වා මේ සසර බය දකිමින් සසර කතරින් එතරවන උතුම් බුදු පිළිවෙත ප්‍රායෝගිකව අනුගමනය කරමින් ලෝකෝත්තර ආර්ය ශ්‍රාන්ත මාර්ගයෙන් සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි ආදී විමුක්ති ඥාන දර්ශනයන් ඔස්සේ තමන්ගේම සම්බුද්ධියෙන් ගමන් කරන් භාග්‍ය උදා වේවා යන එන ගමන අතුරු ආන්ත්‍රාවෙන් තොරව රාජ්‍ය බයෙන් තොරව රෝග බයෙන් තොරව මනුෂ්‍ය බයෙන් තොරව අමනුෂ්‍ය බයෙන් තොරව ගින්නෙන් වසවිසින් මෙසු මදුරු කුහුඹන්ගෙන් විසකුරු සර්පයන්ගෙන් ජලෙන් අභි ආයුධ වලින් කිසිදු හිංසාවක් පීඩාවක් නොම වේවා අෂ්ට ලෝක ධර්මී ඉදිරියේ කම්පා නොවි දෙතිස් කුණපයන්ගේ සියලු ක්‍රියාකාරීත්වයන් යා විරහිත වී වායු තඩුන මුසු වෙන මොහොතේ තමා විසින්ම ඒ සිද්ධ වෙන ක්‍රියාකාරත්වය තමා තුළින්ම විමර්ශනය කරමින් තමන්ට සුදුසු සැන ඒ ආකාරයෙන්ම තමන්ට මතු කරගන්න ශක්තිය මතු වේවා කියලා අපි ආශිර්වාද කරන අවසාන වශයෙන් දෙවියන්ටත් මේ ඥාතීන්ටත් ඔබ හැම දිනාටම මේ ගෞතම බුදු සසුනේදීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිමිසෙනෙහි වදාළ සෝවාන් මාර්ගඵල පිළිවෙලින් අවබෝධ කරගන්න හේතු වාසනා වේවා. අභිවාදන සීලිච්ඡ නිච්ඡං මච්ඡාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු